බුද්ධාභිවන්දනා සකල සත සසරින් මුදන්නට. හොඳයි සාදුකාරයක් දෙන්න කවුරු. නමස්කාරය කියමු. නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේත. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං බදන්තා. ධම්මසවන කාලෝ අයං බදන්තා. ධම්මසවන කාලෝ අයං බදන්තා. නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. වාසනාවන්ත පින්වතුනි, අද මේ පින්වත් හැම දිනාම බොහෝම සද්ධාවෙන් කොළඹ ටෙලිවිෂන් මෙත් සදහම් විකාශය ඔස්සේ ධර්ම දානමේ මහා පින්කමක් සිදු කරගන්න සූදානම් වෙන මොහොත. නොම්බර 592න් 5 සුබෝදා මාවත දෙනිමුල්ල හෙය්යන්තුඩුව උතුර ලිපිනේ පදිංචි W රෝහිණී කාන්ති මහත්මිය, ඒ ස්වාමියා, දූ දරුවන්, ඥාතීන්, කල්යාණ මිත්‍රයන් හැම දිනාම එකතු කරගෙන මේ ධර්ම දේශනාව සිදු කරන්නට යෙදෙන. ඒ වගේම විශේෂයෙන් ධර්ම දේශනා මාලාවක් හැටියට සතර සතිපට්ඨානයේ මාතෘකාවන් මුල් කරගෙන මේ ධර්ම දේශනා මාලාව සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. ප්‍රධානම අරමුණ තමයි මාතර කිරිහෙල්කඩ බෞද්ධ ආශ්‍රමයේ ඉදිකිරීමට සූදානම් වෙන ඒ උතුම් චෛත්‍යරාජානන් වහන්සේට ආනන්ද බෝධි ශාඛාවක් රෝපණය කරමින් ඉදි කරන්න බලාපොරොත්තු වෙන බෝධිගරය ආදී ඒ උතුම් ශාසනික කටයුතු සඳහා තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා කියන ප්‍රාර්ථනාව. පින්වතුනි, බණ ඇසීම නිවන් දොරටුවක් වෙනවා. බණ අහද්දිත් අපිට ධර්ම ශ්‍රවණය තුල සතර සතිපට්ඨානෙ වැඩෙනවා. සතිපට්ඨානෙ වැඩෙන විදිහට බණ අහන්න නම් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා බාහිර කිසිම දෙයකට හිත යොමු කරන්නේ නැතුව අට්ඨේ කත්වා හොඳ දැඩි අදිෂ්ඨානයකින් මම මේක තේරුම් ගන්නවා කියන දැඩි අදිෂ්ඨානයක් තුළ මානසිකත්වා
ඒ ධර්ම කාරණා නුවණින් විමසමින් යෝනිසෝ මනසිකාරයේම යෙදෙමින් ඕහිත සෝතෝ ධම්මං සුනාති. ඒ දේශනාවෙම හිත පිහිටවාගෙන බණ අහන්නට ඕන. අන්න එතකොටයි අපිට ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත් වෙන්නේ. අපි හොඳට දේශනාවක හිත පිහිටවාගෙන නිවන් අවබෝධයට අදාළ වෙන විදිහේ දේශනාවක් අහනකොට අපේ හිත පිහිටන්නේ දේශනාව තුළ. ඉස්සල්ලාම පිහිටන්නේ සිහිය සතිය. ඒ සතිය පිහිටනකොට ඉස්සල්ලාම වැඩෙන්නේ සතර සතිපට්ඨාන. ඒකට ධර්මයේ කියන්නේ සති සම්බොජ්ජංගේ. නිවන අරමුණු කරගෙන අපේ සිහිය බොජ්ජංග ධර්මයක් හැටියට වැඩෙනවා. ඊළඟට කෙනෙක් ඒ ධර්ම දේශනාවේ කියවෙන වැදගත් ධර්ම කරුණු බණ අහද්දී නුවණින් විමසනවා. යෝනිසෝ මනසිකාරය දෙන එක බණ අහද්දී කරන්න පුළුවන් දෙයක්. ඒ ධර්ම කරුණු නුවණින් විමසනකොට ධම්මවිචය කියන සම්බොජ්ජංගේ වැඩෙනවා. ඊළඟට බණ අහනකොට දැඩි වීරියක් තියෙනවා. මං කොහොම හරි මේ ධර්මයේ තේරුම් ගන්නවා. මම මේ ධර්මය අවබෝධ කරගන්නවා. මගේ ජීවිතේට මම ධර්මයේ ගලප ගන්නවා. එවැනි අදිෂ්ඨානයකින් වීරියක් තුල බණ අහනකොට ඒ වීරිය ධර්මාවබෝධයේ අංගයක් බවට පත් වෙනවා. ඒකට අපි කියනවා විරිය සම්බොජ්ජංගේ. ඊළඟට සතර සතිපට්ඨාන හිත පිහිටවාගෙන ධර්ම කරුණු නුවණින් විමසමින් බොහොම වීරිය බණ අහනකොට එයාගේ හිතේ නිරාමිස ප්‍රීතියක් ඇති වෙනවා. බණ අහනකොට මේ ධර්මයේ තුල තියෙන ප්‍රීතියක් සතුටක්. ඒක බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහණෙනි මේ ධර්ම මාර්ගේ කොහෙන් ගත්තත් විමුක්ති රසයක් දැනෙන. ඒ විමුක්ති රසය තුල හිතේ ඇතිවෙන ප්‍රීතිය ධර්මාවබෝධයේ අංගයක් හැටියට නිවනම අරමුණු කරගෙන හිත තුල වැඩෙනවා. ඒකට කියනවා ප්‍රීති සම්බොජ්ජංගය කියලා. ඊළඟට හොඳට දේශනාවක් තුල හිත පිහිටවාගෙන බණ අහනකොට කය සැහැල්ලු වෙනවා. ඒකට හේතුව හිත එකඟ වෙනවා. ධර්ම ශ්‍රවණයේ තුල හිත පංච නීවරණ වලට විසිරෙන්නේ නැතුව එකඟ වෙච්ච ගමන් එතන ඉඳන් වැඩෙන්නේ සමාධියක්. ඒ සමාධිය වැඩෙන්න නම් ඉස්සෙල්ලා කය සැහැල්ලු වෙන්න ඕන. සැපයක් ඇති වෙනවා. සුඛිනෝ චිත්තං සමාධියති කියන ඒ සැපයත් එක්කමයි හිත සමාධියට එන්නේ. ඒ නිසා කයේ ඇතිවන සැහැල්ලු භාවය පස්සද්ධිය. ඒක බොජ්ජංගයක් හැටියට නිවන අරමුණු කරගෙන පිහිටන. ඊළඟට හිතේ ඇතිවන ඒකාග්‍රතාවය සමාධිය. ඒක නිවන අරමුණු කරගෙන යා සමාධියත් ආදීනව සිහි කරනකොට ඒක බොජ්ජංග ධර්මයක් වෙන. ඒක තමයි සමාධි සම්බොජ්ජංගය වෙන්නේ. ඊළඟට උපේක්ඛා. ওই විදිහට සති, ධම්මවිචය, විරිය, ප්‍රීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා කියන බොජ්ජංග ධර්ම හතක් බණ අහනකොට ධර්මාවබෝධය අරමුණු කරගෙන හිතක් තුල වැඩෙනවා. ඒ නිසා පින්වතුනි සතර සතිපට්ඨානයේ හිත පිහිටවාගෙන ධර්මාවබෝධයට හිතක් වැඩෙන විදිහට බණ අහන්න පුළුවන්. ඒ නිසා අපි බණ අහන හැම වෙලාවකම මේ දේශනාව, මේ ධර්ම ශ්‍රවණය නිවන් අවබෝධයේ පිණිසම බොජ්ජංග ධර්ම වැඩෙන නිවනටම හිත නැඹුරු වෙන දේශනාවක් බවටම ධර්ම ශ්‍රවණයක් බවට පත් වේවා කියන අදිෂ්ඨානය ඇති කර ගන්නට ඕන. දවසක් බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට කතාවක් පෙන්නනවා කැස්බෑවෙක් ගැන. මේ කැස්බෑවන් මේ මොහොතේ ඉන්නකොට ඒ කැස්බෑවෝ ආරක්ෂා වෙලා ඉන්න තැන් තියෙනවා. ඒ කැස්බෑවන්ගේ වැඩි මේක උපමාවක්. මේ උපමාවේ කියන වැඩිහිටි කැස්බෑවෝ. ඒ පුංචි කැස්බෑ පැටවුන්ට කියලා තියෙනවා මෙන්න මේ සීමාවෙන් එහාට නම් පීනගෙන යන්න එපා. Tamanට අනතුරක් වෙන්න පුළුවන්. ගොදුරු වෙන්න පුළුවන් කියලා කියනවා. ඔය අතර හිටියා හිතුවක්කාර කැස්බෑවි. කියන දේ අහන්න නැති පැටියෙක් හිටියා. ඔය පැටියා හිතුවක්කාර විදිහට අර සීමාවෙන් එහාට පීනගෙන ගියා. පීනගෙන ගිහිල්ලා ඇමක් තිබ්බ මේක ගිල්ලා. ඇම ගිලලා දැන් ගානක් නැහැ. දැන් ආපහු එනවා. තමන්ගේ වැඩිහිටියන් ඉන්න තැනට එනකොට ඇහුවා කොහෙද ගියේ? ඊට පස්සේ ගියා මම මේ ඈතට ගියා කිව්වා. ඔබ අපේ සීමාවෙන් එහාට ගියා නේද කියලා ඇහුවා. ඔව් මං ගියා කිව්වා. බැලින්නම් ඒ ඇවිල්ලා තියෙන නූලකුත් එක්ක. අර ඇම ගිලලා පස්සේ නූලත් එනවා. ඊට පස්සේ කිව්වා දැන් ඔබ අපිට අයිති නෑ කිව්වා.
දැන් ඔබ අපේ සීමාවෙන් එහාට ගියා කියන්නේ ඔබ දැන් මාරයාට ගොදුරක් වෙලා ඉවරයි. ඔබ දැන් අපිට අයිති නැහැ කිව්වා. ඒ කියන සුළු වෙලාවක් යනකොට අර එමත් එක්කම මේ කැස්බෑ පැටිය ඇදිලා ගියා. බුදුරජාණන් වහන්සේ ඕක උපමාවක් හැටියට දේශනා කළ බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, මේ කැස්බෑවන්ටත් තමන්ගේ උරුමයෙන් ලැබිච්ච ආරක්ෂිත තැනක් තියෙනවා. ඒ ආරක්ෂිත තැන ආරක්ෂා වෙලා හිටියොත් ගොදුරු බවට පත් කරගන්න බෑ කියන. මිනිස්සුන්ට ගොදුරු කරගන්න බෑ. අර ඇමට අල්ලගන්න බෑ. හැබැයි අර කැස්බෑ පැටියා කියන දේ අහන්න නැතුව ඔහේ පීනගෙන ගිහිල්ලා තමයි ගොදුර කාලා අමාරුවේ වැටුනේ. ඒ වගේ බුදුරජාන් වහන්සේ වදාළ මහණෙනි මගේ ශ්‍රාවකයන්ට තථාගතයන් වහන්සේ නැමැති පියවුරුමෙන් ලැබිච්ච ආරක්ෂිත තැනක් තියෙනවා කියෝ. බුදුරජාණන් වහන්සේට අපි ඒකයි කියන්නේ සම්බුදු පියාණන් වහන්සේ කියලා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක දරුවෝ තමයි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වණක් පිරිස. ඒ ශ්‍රාවකයන්ට ලැබෙන පියවුරුමෙන් ලැබෙන ආරක්ෂිත තැන තමයි සතර සතිපට්ඨාන. මහණෙනි සතර සතිපට්ඨානයේ තුල නුඹලා වාසය කරන තාක්කල් පියවුරුමෙන් ලැබෙන ආරක්ෂිත තැන තමයි කියව ඉන්නේ. මාරයාට ගොදුරක් වෙන්නේ නැහැ කියෝ. හැබැයි ඒ සීමාව ඉක්මවලා හිතුවක්කාර විදිහට එතන බුදුරජාන් වහන්සේ පෙන්වන්නේ පංචකාම අරමුණු ඔස්සේ හිතුවක්කාර විදිහට එයා ගමන් කරන. ඇහැට පේන කෙලෙස් සහිත අරමුණු ඔස්සේ එයා දුවගෙන යනවා. ඒවැ නිමිති සටහන් අරගෙන කෙලෙස් සහිත අරමුණු හොයා යනවා. කනට ඇහෙන පංචකාම අරමුණු කෙලෙස් සහිත අරමුණු ඔස්සේ එයා සීමාවක් නැතුව එයා මුලා වෙලා ඒව පස්සේ දුවනවා. නාසයට දැනෙන කෙලෙස් සහිත අරමුණු ඔස්සේ සීමාවක් නැතුව එයා දුවනවා. එයා සිහිය පිහිටවන්නේ. දිවට දැනෙන රසය ඔස්සේ ඒවැ නිමිති සටහන් මතක තියාගෙන කෙලෙස් උපද්දව ඒවා ඔස්සේ දුවනවා. කායට දැනෙන කෙලෙස් සහිත පහස හොයා දුවනවා. මේ විදිහට පංචකාමයන් තුල එයා ගමන් කරනකොට දන්නේම නැහැ මාරයාගේ ඇම ගිලලා. බුදුරජාන් වහන්සේ වදාලා එයා මාරයාට ගොදුරක් බවට පත් වෙනවා. තථාගතයන් වහන්සේගේ ආරක්ෂිත සීමාවෙන් එහාට මාරයාගේ සීමාවට ගිය කෙනෙක්. ඒ නිසා බුදුරජාන් වහන්සේ වදාලා මහණෙනි නුඹලා සතර සතිපට්ඨානෙ සිහිය පිහිටවාගෙන ඉන්න තාක්කල් මාරයාට නම් ගොදුරක් කරගන්න බෑ කියෝ. මේ සතිපට්ඨානය හැම බුදු කෙනෙක්ම අත් නොහැර දේශනා කරන දේශනාව. ඒ නිසා මේ දේශනාවට ධර්මයේ කියන්නේ අවිදහිත දේශනාව කියලා. දැන් ධම්මචක්ක දේශනාවත් එහෙම දේශනාවක්. හැම බුදු කෙනෙක්ම අත් නොහැර දේශනා කරන දේශනා තියෙනවා. දැන් අපි ගත්තාම අපේ බුදුරජාන් වහන්සේගේ දේශනා ඔක්කොම අපි අහලා තිනවා 84000ක ධර්මස්කන්ධයක් තියෙනවා. ඔය අතර සූත්‍ර පිටකේ විතරක් 21000ක ධර්මස්කන්ධයක් තියෙනවා. ඒ ධර්මස්කන්ධයේ සූත්‍ර දේශනා හැටියට ගත්තාම 18000කට ආසන්නයි. මේ දේශනා ඔක්කොම දැන් පෙර බුදුවරුත් කරපු දේශනාවක් නෙමෙයි ඔක්කොම. ඒකට හේතුව මේ වගේ. දැන් අපි ගමු බුදුරජාණන් වහන්සේ පාරේ කොහේ හරි වඩිනකොට මගදී හම්බ වෙනවා. ඔන්න ජානුසෝනි කියලා කෙනෙක්. බුදුහාමුදුරුවෝ ඒක කතා කරනකොට ඔහුට අදාළ වෙන විදිහේ ධර්මයක් කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ කුඹුරක යනකොට කුඹුරක් කරන කෙනෙක් හම්බ වෙනවා. බුදුහාමුදුරුවෝ අහනවා ඔබ කොහොමද කුඹුර කරන්නේ? ස්වාමීනි මම මෙහෙමයි කුඹුර කරන්නේ. මම මේ විදිහට වතුර අරිනවා, මම මේ විදිහට මඩ කරනවා, මේ විදිහට වීහිනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මාත් ওই විදිහට තමයි කුඹුරු කරන්නේ. එතකොට අහනවා ඔබ වහන්සේට කුඹුරු තියනවාද? කියනවා මගේ කුඹුර තමයි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාව. මම වපුරන්නේ සද්ධා බීජ කියන. අර කුඹුරම උපමා කරගෙන බුදුහාමුදුරුවෝ දහම් දේශන. ඊළඟට බුදුහාමුදුරන්ට ආයි කොහෙදි හරි මුණ ගැහෙනවා අස්සයෝ දමනය කරන කෙනෙක්. අස්ස ධම්ම සාරථී කියලා ඔහුට කියන්නේ අස්සයෝ දමනය කරන කෙනා. එතකොට පුරුෂයන් දමනය කරන නිසා තමයි බුදුහාමුදුරන්ට අපි කියේ පුරුෂ ධම්ම සාරථී. අස්ස ධම්ම සාරථී කියලා ඒ කාලේ මිනිස්සු කිව්ව අස්සයෝ දමනය කරගන්න කෙනා. බුදුහාමුදුරන්ට මුණ ගැහෙන බුදුහාමුදුර අහනවා ඔබ බොහොම දක්ෂයි අස්සයෝ දමනය කරන්න. ඔබ කොහොමද අස්සයෝ දමනය කරන්නේ? එතකොට තමන් අස්සයෝ දමනය කරන හැටි කියනවා. බුදුරජාණන් වහන්සේ කියනවා මමත් ওই විදිහටම තමයි මගේ ශ්‍රාවකයෝ දමනය කරන්නේ. එතකොට ඒ වගේ බුදුරජාණන් වහන්සේට මුණ ගැහිච්ච එක එක පුද්ගලයන් අරමුණු කරගෙන ඒ අයට ගැළපෙන විදියට දේශනා කරපු දේශන ගොඩක් තමයි සූත්‍ර පිටකේ තියෙන්නේ. හැබැයි ඒ අතර හැම බුදු කෙනෙක්ම
අත් නොහැර දේශනා කරන දේශනා තියෙනවා. ඒවට කියන්නේ අවිධහිත දේශන. ඒ කියන්නේ හැම බුදු කෙනෙක්ම ප්‍රථම ධර්ම දේශනාව පටන් ගන්නේ ධම්මචක්ක දේශනාවෙන්මයි. ඒ දේශනාව බුදුවරු වෙනස් වුණා කියලා වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා ඒකට කියන්නේ අවිධහිත දේශනාව. ඒ වගේ තමයි සතර සතිපට්ඨානෙ හැම බුදු කෙනෙක්ම අත් නොහැර දේශනා කරන දේශනාව. ඒ නිසා ඒකට කියනවා අවිධහිත දේශනාව කියලා. අපේ බුදුරජාණන් වහන්සේ මේ දේශනාව දේශනා කරේ කුරු රට කියලා අද හඳුන්වන්නේ ওই දිල්ලියට. කම්මස්සගම්ම කියන නියංගමේ කියන කුරු රට කියන කුරු ජනපදයේදා අද වර්තමානයේ ওই දිල්ලිය කියන්නේ ඒ ප්‍රදේශය. එතකොට කම්මස්සගම්ම කියන නියංගම ඒ ප්‍රධාන නගරේ පුංචි ගමක් කම්මස්සගම. මේ ගමේ මිනිස්සු බොහෝම බුද්ධිමත් අය හැටියට තමයි එදා මිනිස්සු විශ්වාස කරේ. කොච්චර මේ දේශනාවත් එක්ක මිනිස්සු ජීවත් වුණාද කියන්නේ. මේ සතර සතිපට්ඨාන දේශනාව කරාට පස්සේ මිනිස්සු මුළු ජීවිතේම සතිපට්ඨාන කරගත්තා. දේශනාවේ තියෙනවා නාන තොටේ, කුඹල් හලේ. මිනිස්සු හම්බෙන්නේ මේ වගේ නාන්න ගියාම හම්බෙනවා කට්ටිය. හැලී නෙමෙයි කතාව. කොහොමද අක්කේ නාන්නාවද? එච්චරයි. ඔව් අනේ නාන්නාව. ඔයා මොකද්ද කරන භාවනාව? අන්න එතනින් පටන් ගන්න. වචනයයි ඊට පස්සේ මාතෘකාව සතිපට්ඨාන. ඊට පස්සේ කියන මම මේ දවස්වල කායානුපස්සනාව වඩනවා. ආනාපාන සතිය අනේ සාදු සාදු කියන. මමත් මේ දවස්වල ධාතු මනසිකාරය වඩන්නේ කියන. දෙන්න නාන ගමන් සාකච්ඡාව සතිපට්ඨාන ගැන. පාරේදී හම්බෙනවා කවුරු හරි. ඊයේ කොහෙද යන්නේ කියලා අහනවා. ඊට පස්සේ කියනවා සිහියෙන්ද යන්නේ කියලා අහනවා. ඔව් මං හොඳට සිහිය පිහිටවාගෙන සති සම්පජන්ණයෙන් තමයි කියන මේ ගමන් කරන්නේ. පාරේ හම්බුණත් නාන තොටේ හම්බුණත් කුඹල් හලේ. කුඹල් හලේ කියන්නේ ඉස්සර වළං හදපු තැන. මිනිස්සු කතා බහ කරන්න එකතු වෙන්නේ එතනට කිය. ඒ හම්බුණත් සතර සතිපට්ඨානෙමයි කියන කතා කරේ. එතකොට දේශනාවේ තියෙන කොච්චර මිනිස්සු සතිපට්ඨානේ කතා කරාද කියන්නේ. ඒ නගරේ ගෙවල් වල ඔය හදපු ගිරව් සතිපට්ඨානේ වචන කියුවා කියන. අපි ගෙවල් වල කතා වෙනවනේ සත්තුන්ට ඇහිලා ඒක කියන්නේ. නිතර ඒක වචනයක් ඇහෙනකොට ඒ සතෙකුට වුණත් ඒ වචනේ කියනවා. දැන් ඔය ගිරවුන් කතා කරන්න පුරුදු කරලා තියෙන වචන. ඒ කියන වචනේ ගිරව කියනවා. ඒ වගේ ඒ කාලේ ඒ ගෙවල් වල ඒ ගමේ හිටපු ගිරව් පවා සතර සතිපට්ඨානේ වචන කිව්වා කියනවා. ඒ කියන්නේ එච්චරකට මිනිස්සු සතිපට්ඨානේ ජීවිතය කරගෙන ජීවත් වුණා. පින්වතුනි බුදුරජාණන් වහන්සේ මේ දේශනාව පටන් ගත්තෙම ඒකායනෝ අයම් භික්ඛවේ මග්ගෝ. මහණෙනි එකම මාර්ගයක් තියෙනවා. සත්තානං විසුද්ධිය. කෙලෙස් වලින් අපිරිසිදු වෙලා ඉන්න සත්වයන්ගේ හිත කෙලෙසුන්ගෙන් පිරිසිදු කරගන්න. ශෝක පරිද්දවාන සමතික්කමයි. ශෝක වැළපීම් වලින් නිදහස් වෙන්න. දුක්ඛ දෝමනස්සානං අත්ථංගමයි. කායික මානසික දුක් දුම්නස් වලින් නිදහස් වෙන්න. නිබ්බානස සච්ච කිරියයි. නිවන සාක්ෂාත් කරගන්න එකම මාර්ගයක් තියෙනවා. ඒ තමයි යදිදං චත්තාරෝ සතිපට්ඨාන. අන්න සතිපට්ඨානේ තියෙන ආනිසංස ටික තමයි ඉස්සල්ලාම පෙන්නේ. මේ සතිපට්ඨානේ වැඩුවොත් ශෝක පරිද්දවාන සමතික්කමයි. ශෝක වැළපීම් වලින් නිදහස් වෙනවා. කෙලෙස් වලින් අපිරිසිදු වෙලා ඉන්න සත්‍යයන්ගේ හිත කෙලෙසුන්ගේ නිදහස් වෙලා යනවා. දුක්ඛ දෝමනස්සානං අත්ථංගමයි. කායික දුක් මානසික දුක් ඒවෙන් මිනිස්සු නිදහස් වෙනවා. නිවන සාක්ෂාත් කරගන්නවා. ඒ පිණිස තියෙන එකම මාර්ගය තමයි යදිදං චත්තාරෝ සතිපට්ඨාන. මේ සතර සතිපට්ඨාන. මේ සතර සතිපට්ඨානය අපි ඉස්සල්ලාම් බලමු. සතිපට්ඨානේ වැඩිීමේ මොකක්ද අපිට තියෙන ප්‍රයෝජනේ? ආනිසංස. දැන් මෙතන ආනිසංස ටිකක් තියෙනවා. ඒ තමයි අපේ හිතවල තියෙන කෙලෙසුන්ගෙන් අපි නිදහස් වෙනවා. කායික මානසික දුක් දුන්නස් වලින් නිදහස් වෙනවා. නිවන සාක්ෂාත් වෙනවා. එතකොට මේ වගේ අරමුණු ටිකක් බුදුහාමුදුර ආනිසංස ටිකක් පෙන්නනවා. දැන් අපි ගත්තාම දැන් අපිට සිහියක් තියෙනවද නැද්ද? අපිට උපතින්ම පිහිටපු සිහියක් තියෙනවා. එතකොට සත්තුන්ට සිහිය තියෙනවද නැද්ද? තියෙනවද නැද්ද? තියෙනවා. ඒ සත්වයන් අතර සමහර සත්තු ඉන්න හොඳට සිහිය වැඩි. සමහරු ඉන්න උපතින්ම ඒ කර්මාන් රූපීව ඒ සත්ව ලෝකවල සිහිය අඩුයි. දැන් සාමාන්‍ය නිකන් බල්ලෙක් ගැන හිතන්න.
ඔහි ඇවිදලා ගිහිලා ආයි ගේ හොයාගෙන ඉන්න දන්නවද නැද්ද? සිහිය නැත්නම් ඉතින් ඔහි යනවනේ යන්න ආයි. අවුරුද්දකට දෙකකට පස්සේ ගෙදර කෙනා රට ගිහිල්ලා ආවත් දැක්ක ගමන් අඳුන ගන්නවද නැද්ද? ඌ අඳුන ගන්නවා. ඉව තියෙනවා. සතාට සිහියක් තියෙනවා. එතකොට ඒ වගේ දැන් ඔය අලීන්ට එහෙම ඇත්තුන්ට එහෙම හොඳ නුවණක් තියෙනවා. හොඳ මතකයක් තියෙනවා. එතකොට ඒ වගේ සමහර සත්තුන්ට හොඳට සිහිය තියෙනවා. හැබැයි මේ සිහිය දියුණු කරගන්න බෑ. දියුණු කරන්න ක්‍රමයක් නෑ. උන්ට සතිපට්ඨානෙ වඩන්න තේරෙන්නේ. යම් උපදින් යම් සිහියක් තිබ්බද ඒ සිහිය එහෙම තිබිලා එච්චරයි. එතනින් එහාට ඒක වඩා ගන්න ක්‍රමයක් උන්ට දන්නේ නෑ. ඒකයි අපායක් කියන්නේ. දැන් പ്രേත ලෝකේ ඉන්න പ്രേතයන්ට සිහිය තියෙනවද නැද්ද? ඒකනේ මරුණාම ගෙවල් දොරවල් හොයාගෙන ඉන්නේ. ඥාතීන් හොයාගෙන ඉන්නේ ඒකනේ. බුදුහාඳුරෝ පෙන්නනවා අර තිරෝකුඩ සූත්‍රය පෙන්නනවා പ്രേත මිය පරලොව ගිය ඥාතීන් තමන්ගේ පැරණි ගෙවල් දොරවල් හොයාගෙන එනවා කියන. එහෙම ආවට ඒ අයට අර පුරුදු විදිහට gedara ජීවත් වෙන්න බෑ. ඒ අමනුෂ්‍යය ඇවිල්ලා එක්ක ගෙට හැරෙන තුම්මන් හන්දිය ළඟ තමයි නතර වෙන ඉන්න තරක් නැහැ. කර්මාන් රූපිය Tamanට ලැබිච්ච තැන. ගේ දිහා බලාගෙන තුම්මන් හන්දිය ළඟට වෙලා හුල්ල ඉන්නවා ඉතින්. එක්ක ගේ පේන හතරමන් හන්දියක. එහෙම නැත්නම් gedara වත්තේ කෙරවලක්. එක්ක අඳුරු තැනක්. ඔය බිත්තිය මුල්ලක් ඔය හරි ඇඳාසක අඳුරු තැන් තමයි හොයාගන්නේ. එහෙම තැනක් විමාන කරගෙන ඉන්නවා. එතන තමයි විමානේ. Tamanට කර්මානුරූපීව ලැබෙන්න ඕන එතන පරිසරය. එහෙම තැනක් විමාන කරගන්නවා අනිත් භූමියේ සැරිසරනවා. හිටි ගමන් අර ගේ වටේ ඇවිදලා ගිහිලා අතන්ට යනවා. ඔය වගේ අමනුෂ්‍යෝ විමාන කරගෙන ඔය මිනිස්සු කියන්නේ ප්‍රේත ගඳ එනවා කියන. ඒ සමහර අමනුෂ්‍යයන්ගේ ශරීරවල කර්මානුරූපීය විශාල දුර්ගන්ධයක් හමනවා. එක්ක ඇඟෙන් අසුචි ගඳ හමනවා. නොයෙක් දුර්ගන්ධයක් හමනවා. ඒ ප්‍රේතයෝ එහා මෙහා ගමන් කරනකොට මිනිස්සුන්ට ඇස් දෙකට ප්‍රේතය අපෙවුන් නැති වුණාට අර ගඳ දැනෙනවා. හැබැයි ඒ අයට ධර්මයේ දියුණු කරන්න පුළුවන්ද? බෑ. සිහිය දියුණු කරන්න බෑ. ඒ අයට හැබැයි පොඩි දෙයක් වුණොත් හිතට තදට කා වැදුනොත් මැරෙන්න කලින් ඒකම උපාදාන කරගෙන പ്രേත ලෝකයේ තුල ඒකෙන්මයි ඉන්නේ. දැන් බලන්න සමහර අය පොඩි දෙයක් අපි ගම් බේත් පෙත්ත පරක් වුණා කියලා වෛර බැඳගෙන මැරෙනවා. දැන් මැරිලා බොහෝ කාලයක්. පරම්පරා 2-3ක් ගිහිල්ලා. ඒත් කාට හරි වැහුණාම කියන්නේ මුන් මට බේත් පෙත්ත දුන්නේ නැහැ. මුන් මට බේත් පෙත්ත දුන්නේ නැහැ. දුන්නා නම් මං තාම ජීවත් වෙනවා. මම මුන්ගෙන් පලි ගන්නවා. කොහොම කියන අය නැද්ද? එතකොට එයාට එතනින් එහා දෙයක් තේරෙන්නේ නැහැ. ඒක තමයි උපාදාන කරගෙන මැරිලා තියෙන්නේ. ඒ වගේ ඒක තමයි අමනුෂ්‍යයන්ගේ හැටි. හැබැයි ඒ අයට හිත දියුණු කරන්න බෑ. නිරේ ඉන්න නිරිසතාට සිහියක් තියෙනවා. කෑග ගහ විලාප දිදී දුවනවා මිසක් ඒ සිහිය දියුණු කරගන්න ක්‍රමයක් ඔහුට තේරෙන්නේ නැහැ. හැබැයි මනුස්ස ලෝකේ ඉන්න අපටත් උපතින්ම සිහියක් ලැබෙනවා. මතක තියාගන්න මේ සිහිය අපි කාටත් ඔබට වේවා මට වේවා කාට හෝ වේවා සිහිය පිහිටන්නේ අපේ පෙර පිනක් එක්ක. පින ගෙවෙන්න වැඩි වෙලාවක් යන්නේ. සමහර වෙලාවට තරුණ කාලේ සිහිය ඉවර වෙන්න පුළුවන්. පින ගෙවිලා. දැන් බලන්න තරුණ කාලේ පිස්සු හැදෙන අය නැද්ද? ඔබ බලන්න ওই මානසික රෝහලකට ගිහිල්ලා තරුණ කාලේ පිස්සු හැදිච්ච අය ඉන්නවා. ඒ අයට සමහර වෙලාවට කල්පනාවක් නැහැ මොනවද මේ කියන්නේ කියන දේ මතක නැහැ. සිහිය මුලා වුණාට පස්සේ භයානකම තමයි ඇහෙන් දැකපු අරමුණ. දැන් අපි යමක් දැක්කට පස්සේ ඒක සටහනක් සිහිය තමයි තියාගන්නේ. කනෙන් අහපු දේ සිහිය තැම්පත් වෙනවා හිතේ. නාසයේ මේ ඉන්ද්‍රියයන් ඔස්සේ ගන්න අරමුණු සිහිය තැම්පත් වෙනවා. අපි ආයෙමත් ඒක සිහි කර කර තමයි යමක් මතකෙට ගන්න. දැන් කවුරු හරි අපි දැක්ක ගමන් මේ අසවලානේ. එදා මෙයාට මෙහෙමනේ කිව්වේ. මෙයා එදා කිව්වේ ඕක නෙමෙයිනේ. දැන් අපි දකින්න දේ මම මේක දැකලා තියෙනවා මම මේ දේ කාලා තියෙනවා. ඕක ඒ දවස්වල මෙන්න මේ වගේ රසය. එතකොට අපිට යමක් දකින්නකොට හැම අරමුණකම පරණ මතකයන් සිහි කර කර අපි ඒකට ගලපනවා. හැබැයි සිහිය දුර්වල වෙච්ච කෙනාට එහෙම බෑ. මේ කෑව මේ මතක නෑ දැන්. සිහිය දුර්වල වෙනකොට. මේ දැකපු කෙනා මේ මතක නෑ. දරුවා අඳුන ගන්න බෑ. වයසට යනකොට වෙන්නේ නැද්ද? සමහරුන්ට දරුවා අඳුන ගන්න බෑ. කෑවද බීවද මතක නෑ. ඇඟේ ඇඳුමක් තියෙනවද දන්නෙත් නෑ සමහරු. හසූචි කළා කන අය දැකලා නැද්ද?
හැඟවල් වල ගාගෙන. ඒ මට්ටමට සිහිය දුර්වල වෙලා යනවා. එහෙනම් අපිට පේනවා මනුස්ස ලෝකේ අපිට පිනකට ලැබිච්ච සිහිය අපි දියුණු කරගත්තේ නැත්නම් මේ සිහිය ටික දුර්වල වෙන සිහියක් තියෙනවා. එන්න වැඩෙන සිහියක් නෙමෙයි. ඒක මේ වගේ. දැන් අපිට කයක් තියෙනවනේ උපතින්ම ලැබෙනවා කයක්. අපිට කය විතරක් නෙමෙයි කය මනස දෙකක් තියෙනවා. අපි ප්‍රධාන වශයෙන් ගමු. ගොඩක් ගැඹුරට යන්නේ නැතුව තේරෙන භාෂාවෙන් අපිට කයයි මනසයි කියලා දෙකක් තියෙනවා. අපේ කයට මොකද වෙන්නේ වයසට යන්න? කය දුර්වල වෙනවා. කෙස් ටික පැහෙනවා. හම රැලි වැටෙනවා. දත් ටික වැටෙනවා. ජරා ජීර්ණ වෙලා යනවා. ඕක කිසිම జగතෙකුට නවත්තන්න පුළුවන්ද? කොච්චර සල්ලි තිබ්බත් මොනතරම් ධනයක් තිබ්බත් කාටවත් නවත්තන්න බෑ. එතකොට අපේ බුදුරජාණන් වහන්සේත් වයසට ගියාද නැද්ද? උන්වහන්සේත් වයසට ගියා. බුදුරජාණන් වහන්සේම දේශනා කරන ආනන්ද දැන් තථාගතයන් වහන්සේගේ ශරීරය හරියට ජග්ගර සකටන් දිරාප කරත්තයක් වගේ. එහෙනම් බුදුහාඳුරොත් වයසට ගියා. අපි කවුරුත් වයසට යනවා. ඒක නවත්තන්න බෑ. ඊළඟට අපේ මනසත් දියුණු කරේ නැත්නම් අර වගේම කය දුර්වල වෙන්නේ යම්සේද වයසට යන්න මනසත් ඒ විදිහටම දුර්වල වේගෙන යනවා. හැබැයි කය වයසට යන එක නවත්තන්න බැරි වුණාට හිත දුර්වල වෙන එක නවත්තන්න පුළුවන්. ඒකට තියෙන එකම බෙහෙත තමයි සතර සතිපට්ඨාන. කෙනෙක් සතර සතිපට්ඨානෙ වඩනවා කියන්නේ සිහිය දුර්වල වෙන එක නවත්ත ගන්න පුළුවන්. හිත දුර්වල වෙන එක නවත්ත ගන්න පුළුවන්. සිහි මුලා වෙන එක නවත්ත ගන්න පුළුවන්. හොඳට සිහිය දියුණු කරලා දැන් ඔබ අහලා තියෙනවද මේ රහතන් වහන්සේලා සිහිය ඔළුව අවුල් වුණා කියලා කොහෙවත්? එහෙම නැහැ. සෝවාන් වෙච්ච අය නිකන් පාරවල් වල පිස්සුවෙන් වගේ ඇවිද්දා කියලා කොහෙවත් තියෙනවද? නැහැ. ධර්මාවබෝධයක් ලැබපු කෙනෙක්. එයා මාර්ගඵලයක් ලබනකොට එයාගේ සිහිය ඉන්ද්‍රියක් බවට පත් වෙනවා. ඒකට ධර්මයේ කියන්නේ සති ඉන්ද්‍රිය කියලා. ඊළඟට එයාගේ සිහිය බල ධර්මයක් බවට පත් වෙනවා. ඒකට කියනවා සති බලං. එතකොට කෙනෙක්ගේ සිහිය තමන්ගේ ජීවිතයත් එක්ක ඉන්ද්‍රියක් බවට පත් වුණාට පස්සේ එයා සිහි මුලා වෙන්නේ ආයි කීයට. හැබැයි ධර්මාවබෝධයකින් මෙහා පෘථග්ජන මට්ටමින් ජීවත් වෙන කෙනාගේ සිහිය ඉන්ද්‍රියක් නෙමෙයි. එයාගේ සිහිය දුර්වල වෙන්න පුළුවන්. සිහි කල්පනාව අවුල් වෙන්න පුළුවන්. සමහර ලාවට ලොකු පීඩනයක් ඇති. එක පාට සමහරුන්ට ඔය ලොකුවට මානසික පීඩනයක් ඇති. එක්ක කවුරු හරි මැරුණා. එක පාට දැනගත්ත ගමන් මේක ඔළුව අවුල් වෙනවා. ෂොක් එකක් වගේ වැදිලා. ඒත් ඇති සමහර ඔය පිස්සු හැදිලා ඉන්නේ. හිටි ගමන් තරුණ වයසේ මැදි වයසේ සමහරුන්ට පිස්සු හැදෙනවා. ඒ වගේ නොසිතන විදිහට ඔළුව අවුල් වෙනවා. පින්වතුනි කායික දුර්වලතාවයක් තුල කල්පනාව නැති වෙන්න පුළුවන්. දැන් සමහරලාට ඇක්සිඩන්ට් එකක් වෙලා මොලේ ඔපරේෂන් එකක් කරලා එහෙම සිහිය දුර්වල වෙන්න පුළුවන්. ඒක වළක්වන්න බෑ. හැබැයි එහෙම නැතුව ඒ කිසිම දෙයක් නැතුව වයසට යන්න සාමාන්‍ය සිහිය දුර්වල වෙනවා නම් ඒ සතර සතිපට්ඨානෙ නොවැඩීමේ ප්‍රතිඵලයමයි. දැන් අපි හිතමු මරණාසන්න කෙනෙකුට දැන් සිහිය කල්පනාවක් නැහැ. සිහිය දුර්වල වෙලා. එයා කොච්චර තරුණ කාලේ මැදි වයසේ දන් දීලා සීල් රැකලා බණ අහලා පින්කම් කරලා විහෙර විහාර හදලා මොනවා කරලා තිබුණා. වයසට යනකොට සිහි කල්පනාව නැත්නම් එයාට කරපු පිනක් කුසලයක් සිහි කරන්න පුළුවන්ද? තමන්ට සිහි කරගන්න බෑ. ඊළඟට දරුවෙකුටවත් ඔබට පුළුවන් ද කනට කරලා හරි අම්මට මතකයි අම්මා මෙහෙම පින් කරා, තාත්තට මතකද මෙහෙම කටින පින්කම් කරා, මෙහෙම ආරාම හැදුවා, මේ පින්කම් කරා සිහි කරගන්න. අඩු ගානේ බුදු ගුණ ටික හරි කනට කරලා හිත පිහිටවන්න පුළුවන් ද සිහිය නැත්නම්? බෑ. ඒක කරන්නත් බෑ. එහෙනම් අපිට පේනවා සිහිය තිබුණොත් තමයි එයාට කුසලයක් හරි හිතට සිහි කරවන්න පුළුවන්. එහෙමනම් අපිට අපේ සිහිය රැකගන්න උත්සාහ කරනවා කියන එක අපි කරේ නැත්නම් අපි මේ මොන පින්කම් කරන්න ඕන පිනෙන් තමයි ධර්මාවබෝධයට අවශ්‍ය පරිසරය හැදෙන්නේ. හැබැයි මේ පරිසරය හදලා ගත්තට අවශ්‍ය දේ කරගෙන නැති වෙනවා. බුදුහාමුදුරුවෝ පෙන්වුවේ මේ බුද්ධ ශාසනය කියන්නේ විශාල අරටුවක් තියෙන ගහක්. විශාල ගහක් තියෙනවා. වටිනා අරටුවක් තියෙන. මේක ශාසනය කියලා හිතන්න කිව්වා. කෙනෙක් එනවා ගහ ළඟට ඇවිල්ලා අපිත් බුද්ධ ශාසනයෙන් වැඩේ කරගත්තා කියලා කොළ ටිකක් කරේ තියාගෙන යනවා. තව පිරිසක් එනවා.
අපි ශාසනින් යමක් කරගත් අපේ වැඩේ කරගත්තා කියලා මල් ටික කඩාගෙන යනවා. තව කෙනෙක් ඇවිල්ලා අතු ටිකක් කරේ තියාගෙන යනවා. තව කෙනෙක් පොත්ත රැහැගෙන යනවා. ඒවත් බුද්ධ ශාසනයේම දේවල් තමයි. එතකොට අපි පෙරහැරක් යනවා. බෝධි පූජාවක් කරනවා. පින්කමක් කරනවා. දානයක් දෙනවා. කටින පින්කමක් කරනවා. පොයට සීල් ගන්න යනවා. ඒවා ඔක්කොම අර ශාසනයේටම අයිති දේවල් තමයි. හැබැයි මේ ශාසනයේ අරටුව කියන්නේ ධර්මාවබෝධය. සතර සතිපට්ඨානෙ වැඩි. හරියට සතිපට්ඨානෙ ශාසනයේ අරටුව අඳුනගත්ත කෙනා කොළ ටිකට රැවටෙන්නෙත් නැහැ, පොතු ටිකට රැවටෙන්නෙත් නැහැ, මල් ටිකට රැවටෙන්නෙත් නැහැ. ඒ ඔක්කොම වෙන් කරලා අරගෙන ඒ වෙනුත් ප්‍රයෝජනෙ ගන්නවා. හැබැයි එයා හරියට ගහේ අරටුව අරගෙන යනවා. අන්න ඒ වගේ තමයි කියව ධර්මාවබෝධයේ කරා යන ශ්‍රාවකයා. අන්න ඒ නිසා පින්වතුනි බුද්ධ ශාසනයෙන් ප්‍රයෝජනයක් ගන්න නම් සතර සතිපට්ඨානෙ වඩන්න. ටික ටික හරි වඩන්න. අද අපි බලමු සතර සතිපට්ඨානේ පළවෙනිම අනුපස්සනාව තමයි කායානුපස්සනාව. ඒ කායානුපස්සනාවේ භාවනා ක්‍රම ගොඩක් තියෙනවා. ආනාපාන සතිය, ඉරියාපත භාවනාව, සම්පජාඤ්ඤ භාවනාව, ධාතු මනසිකාර භාවනාව, පිළිකුල් භාවනාව. අපි ඒකට කියන කායගත සතිය කියලා, අසුබේ කියලාත් කියනවා. ඊළඟට නව සීවතික භාවනාව. ඔය වගේ භාවනා ක්‍රම ගොඩාක් තියෙනවා. ඒ ඔක්කොම කය මුල් කරගෙන කායානුපස්සනාව කියන්නේ මේ කය ගැන. සතර සතිපට්ඨානෙන් වඩන්න තියෙන්නේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත කය තුල හිත පිහිටවාගෙන. ඒකයි කායානුපස්සන. දැන් ආනාපාන සතිය ගත්තොත් ආනාපාන සතිය කයත් එක්ක බැඳිලාද තියෙන්නේ නැද්ද? කයත් එක්ක බැඳිලා තියෙන්නේ. හුස්ම නතර වුණාම කය තියෙයිද? කයත් එක්ක බැඳිච්ච දෙයක්. ඒ හුස්ම රැල්ලෙන් තමයි කය පවතින්නේ. කයේ පැවැත්මට උපකාර කරන දෙයක්. බුදුරජාණන් වහන්සේ ආනාපාන සතියේදී පෙන්නවා. දැන් ආනාපාන සතිය වඩන හැටි චුට්ටක් බලමු. අපිට ධර්මයේ භාවනා ක්‍රම ගොඩාක් තියෙනවා. සමත භාවනා ක්‍රමම සමචත්තාරීසක කියන 40ක් බුදුහාමුදුරුවෝ පෙන්නපු භාවනා ක්‍රම 40ක් තියෙනවා. ඊටත් වඩා තියෙනවා. ප්‍රධාන වශයෙන් 40කට එකතු කරලා පෙන්නනවා. එතකොට මේ භාවනා ක්‍රම අතර එකම භාවනාවක් තුල නිවනටම වඩන්න තියෙනවා නම් ඒ භාවනාව තමයි ආනාපාන සතිය. දවසක් බුදුරජාන් වහන්සේ දේශනා කරා ආනන්දය එකම භාවනාවක් වඩනකොට කරුණු 4ක් වැඩෙනවා. ඒ කරුණු 4 ඒ භාවනාව තුළ වඩාගෙන යනකොට කරුණු 7ක් වැඩෙනවා. ඒ කරුණු 7 වඩනකොට කරුණු 2ක් සාක්ෂාත් කරනවා. ඒ එකම භාවනාව තමයි කියව ආනාපාන සතිය. ඒ කියන්නේ මේකයි. ආනාපාන සතිය නම් වූ එකම භාවනාව වඩාගෙන යනකොට කරුණු 4ක් සතර සතිපට්ඨානෙ මේ තුල වැඩෙනවා. ආනාපාන සතියෙන් සතර සතිපට්ඨානෙ වඩනකොට ඒ තුල පිළිටලා කරුණු 7ක් වැඩෙනවා. සප්ත බොජ්ජංග ධර්මත් වැඩෙනවා. ඒ 7 වඩාගෙන යනකොට ආනාපාන සතිය තුලම කරුණු 2ක් සාක්ෂාත් කරනවා. ඒ තමයි විඥා විමුක්තිය සාක්ෂාත් වෙනවා. එහෙමනම් නිවනටම යන්න තියෙන එකම භාවනාවක් හැටියට ආනාපාන සතිය බුදුරජාන් වහන්සේ පෙන්නනවා. අපි සරලව ගමු. ආනාපාන සතියෙන් අනිත් භාවනාවල් නම් අපිට තිට්ටං චරන් නිසින්නෝවා සයානෝවා කියන. හිටගෙන ඉන්න ඉරියව්වෙත් භාවනා මානසිකාරයක් සිහි කරන්න පුළුවන්. සක්මනේත් ඇවිද ඇවිද සක්මන් භාවනාව තුලත් අනිත් භාවනා මානසිකාරයක් සිහි කර කර සක්මන් කරන්න පුළුවන්. නිදාගෙන ඉන්නවා. ඇඳේ හාන්සි වෙලා ඉන්නකොට නිින්ද යනකම් අනිත් භාවනා මානසිකාරයක් කරන්න පුළුවන්. හැබැයි ආනාපාන සතියේට විතරක් බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ එකම ඉරියව්වයි. ඒ තමයි නිසීදති පල්ලංකං ආභුජිත්තා උජුං කායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්තා. එතකොට එතන සඳහන් වෙන නිසීදති පල්ලංකං ආභුජිත්තා පළඟක් බැඳගෙන වාඩි වෙන්න කිව්වා. උජුං කායම් පනිදාය කය ඍජුවේ හිටින විදිහට කොන්ද කෙලින් හිටින විදිහට වාඩි වෙන්න ඕන. ඒකට හේතුව අර පළඟක් බැඳගෙන ඉන්න කකුල් වකුටු කරගෙන ඉඳ ගන්නවා කියන එකම නෙමෙයි. එතන වැදගත් වෙන්නේ මොකද්ද? ඍජුං කායම් පනිදාය. කොඳු වැට පේලිය ඍජුව තියෙන විදිහට වාඩි වෙන්නේ. ඒකට හේතුව කොන්ද කෙලින් හිටින ඉරියව්වකින් ඉඳගත්තොත් තමයි හුස්ම බාධාවක් නැතුව
හුස්ම රැල්ල තියෙන. අපි එහෙට මෙහෙට ඇඹරිලා ඇලවෙලා පැත්තට එහෙට මෙහෙට හැරිලා ඉන්නකොට වකුටු වෙලා ඉන්නකොට අර හුස්ම රැල්ල හරියට ආශ්වාස ප්‍රශ්වාස බාධාවකින් තොරව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නිසා මොකද සම්පූර්ණ හුස්මත් එක්ක බලන දෙයක් තියෙනවා. හුස්ම ගැටෙන තැන, හුස්ම දැවටෙන තැන, හුස්ම රැල්ල තේරුම් අරගෙන වඩන භාවනා ක්‍රමය. ඒ නිසා දැන් කෙනෙකුට බිම ඉඳ ගන්න අමාරු. දැන් ඇත්තම කතාව බිම ඉන්න බෑනේ නේ. අපිට පුරුදු නෑනේ. ඒක අපිට මේ ජම්මෙන් ආපු එකක් තියෙන්නේ. ඉන්දියාවේ දඹදිව ගිය අය ඉන්නවනම් දැකලා ඇතිනේ. හිතා ගන්න බෑ. මේ මිනිස්සු පොඩි කාලේ ඉඳන් පුරුදු වෙලා තියෙන්නේ කකුල් දෙක වකුටු කරගෙන එරමිනිය ගොතාගෙන වාඩි වෙන්න. කඩවල් වල පොඩි පෙට්ටි කඩ වගේ තියෙනවා. කඩේ ඇතුලේ බඩු විකුණන්නේ පුටුවක ඉඳගෙන නෙමෙයි. එරමිනිය ගොතාගෙන කකුල් දෙක වකුටු කරගෙන වාඩි වුණා පැය 6-7. ඒ ඉරියව්වෙම ඉඳගෙන පොලේ බඩු කිරනවා. ඔක්කොම වාඩි වෙලා තියෙන්නේ ලෑලි කෑල්ලක් දාලා කකුල් දෙක වකුටු කරගෙන එරමිනිය ගොතාගෙන වාඩි වෙන්නේ. දවසම අර එතන වාඩි වෙලා තමයි එක අතකින් තරාදිය අල්ලගෙන බඩු කිරන්නේ. එයාපෝට් එකක ගත්තා. සමහරු වාහනේ යනකොට පිටිපස්සේ සීට් එකේ කකුල් දෙක බිම තියන් ගිහලා පුරුදු නැහැ. කකුල් දෙක වකුටු කරලා උඩට ගන්නවා සීට් එක උඩට. මේ මිනිස්සුගේ පුරුද්ද. අපිට පුරුදු නැහැ. අපිට ඉන්න අමාරුයි. අපි එහෙම ඉන්න උත්සාහ කරනකොට වැඩි කකුල් රිදෙනවා. ඊට පස්සේ භාවනාව නෙමෙයි වැඩෙන්නේ. රිදෙනවා කීකී දත් මිටි කකා ඉන්න වෙන්නේ නේ. ඒ නිසා අපි භාවනා කරනකොට පොඩි බංකුවක් හරි Tamanට කකුල් දෙක නමාගෙන කොන්ද ඍජුව තියෙන විදිහට වාඩි වෙන්න පුළුවන්. එක්ක පුංචි පුටුවක් පොඩි පුටුවක් හදා ගන්න. එක්ක පොඩි බංකුවක්. එහෙම නැත්නම් හොඳ ඝනකම් මෙට්ටයක් හදාගෙන වාඩි වෙන්න පුළුවන් විදිහට ඒ වගේ Tamanට මොකද අපිට වැදගත්කම තියෙන්නේ මේ වාඩි වෙලා කකුල් නමාගෙන මෙච්චර පැයක් හිටියා කියලා නෙමෙයි. සමහරව හිතන පැයක්ම මං කොහොම හරි හිටියා කියන. ඉතින් ඉඳලා තියෙන්නේ දත් මිටි කාගෙන ඉඳලා තියෙන්නේ. භාවනා මානසිකාරයක් නෙමෙයි. එතකොට අපිට වැදගත් වෙන්නේ අපි ඉඳගන්නේ මොකටද? භාවනා අරමුණේ හිත පිහිටවන්න. එතකොට අපිට වැදගත් වෙන්නේ අපි වැඩි වෙලාවක් හිත විසිරෙන්නේ නැතුව අපිට කායික වේදනාවකට හිත දුවන්නේ නැතුව හුස්ම රැල්ලේ හිත පිහිටවා ගන්න එකයි වැදගත්. ඒ නිසා පුංචි බංකුවක් හරි පුටුවක් හරි භාවනා කරන්න සුදුසු ආසනයක් අපි සකස් කරගන්න. එහෙම සකස් කරගෙන අපි ඉස්සලා ඉරියව්ව හදාගන්න. කොන්ද කෙලින් හිටින විදිහට අපි වාඩි වෙලා ඉරියව්ව හදන. සාමාන්‍ය භාවනා කරනකොට මේ සතිපට්ඨානයේ එක සඳහන් වුණේ නැතත් බොහෝ දේශනාවල සඳහන් වෙනවා. ඉස්සර තිබිලා තියෙන චතුරාර්යකා භාවනා කියලා. අපි සාමාන්‍යයෙන් එතන තියෙන බුද්ධානුස්සති මෙත්තාච අසුභම් මරණස්සති කියලා. බුදු ගුණ සිහි කරනවා. ඊළඟට මෛත්‍රියත් වඩනවා. ඒක මේ පැය ගණන් භාවනා කරන්න කිව්වොත් අර භාවනාව කරගන්න බැරි වෙයි. අපි හිතේ අපි බුදු ගුණ සිහි කරනවා. බුදුහාමුදුරුවෝ එක්ක තුනුරුවන් ගුණ සිහි කරලා තුනුරුවන්ට ජීවිතේ පූජා කරලා. ඊළඟට සියලු සත්වයෝ සුවපත් වේවා කියලා විනාඩියක් හිතනවා. ඊළඟට මේ කයේ යථා ස්වභාවය මේ අසුභේ පිළිකුල මට මේ මොහොතේ මේ භාවනා ක්‍රමයේ තුලින්ම අවබෝධ කරගෙන ධර්මය අවබෝධ කරගන්න ලැබේවා. මරණ සතියෙන් අපි සිහි කරන්නේ අප්‍රමාදී භාවයට. දැන් ওই භාවනාව කරන්න ඉඳ ගන්නකොටම හිතෙන්න පුළුවන් අද බෑ. හෙට කරනවා. කම්මැලි. අද නම් අමාරුයි වගේ. මරණ සතිය වඩන කෙනාට වීරිය උපදිනවා. දැන් මම මැරුණොත් කොහේ යයිද? මේ ඉහළට ගත්ත හුස්ම ටික හෙලන්න පෙර පණ යන්න පුළුවන්. ඒ නිසා මම කොහොම හරි මේක කරගන්නවා කියලා වීරියක් ඇති වෙනවා. අන්න ඒ නිසා තමයි යා මරණ සතිය වඩන්නේ. එතකොට මේ විදිහට තමන් සිහි කරලා පළවෙනිම දේ තමයි ආනාපාන සතියේදී සෝ සතෝ අස්ස සති සෝ සතෝ පස්ස සති. සිහියෙන් හුස්ම ගන්නවා, සිහියෙන් හුස්ම හෙලන ඔච්චරයි. අපි උපන්දා ඉඳන් හුස්ම වැටුණාද නැද්ද? අන්තිම හුස්ම පොද දක්වාම හුස්ම වැටෙනවා. නින්දෙත් හුස්ම වැටෙනවද නැද්ද? නින්දෙත් වැටෙනවා දැවුන් නැති වුණාට. එතකොට අපි හුස්ම රැල්ලේ සිහිය පිහිටවලා නෙමෙයි හුස්ම ගන්න. ඔහේ අපි හිතුවත් නැතත් මොන අරමුණේ හිටියත් නිදාගෙන හිටියත් කොහොම හිටියත් හුස්ම වැටෙනවා. හැබැයි අපි දැන් භාවනාවේදී පුරුදු වෙන්නේ මේ බාහිර කිසිම දෙයකට හිත යොමු කරන්නේ නැතුව හුස්ම රැල්ලේ හිත පවත්තා. ඒක තමයි පළවෙනිම උත්සාහය. හොඳට ඉරියව්ව හදාගත්තා.
භාවනා ඉරියව්වෙන් වාඩි වුණා. සෝ සතෝ අස්ස සති සෝ සතෝ පස්ස සති. සිහියෙන් ආස්වාස කරනවා, සිහියෙන් ප්‍රස්වාස කරනවා. ඕක ලේසි නෑ. ඕක ලේසි නෑ. එහෙම කරනකොට භාවනා කරන්න උත්සාහ කරපු කෙනයි හිතේ රගේ දන්නේ. නෑ මට පුළුවන් මන් දන්නවා කියලා හිතන්න පුළුවන්. භාවනා කරන්න උත්සාහ කරපු කෙනා දන්නේ විනාඩියක් හිත තියාගන්නවා කියන එක පොඩි සෙල්ලමක් නෙමෙයි. හිත ඒ වගේ. අපි දැන් මෙහෙම සාමාන්‍ය ඔය කතා කර කර විහිළු කර කර ඒවා මේවා සැලසුම් කර කර පංචකාමයන් තුල ඉන්නකොට ඉන්න පුළුවන්. භාවනාවට හිත පිහිටපු ගමන් හිත පනිනවා. හිත දුවනවා. කිසි වැඩකට Tamanට වැඩක්ම නැහැ. උවමනාවකුත් නැහැ. කිසි වැඩකට නැති කුණු ගොඩවල්. හිත ගලාගෙන යන්නේ එක එක අරමුණු ඔස්සේ හිත දුවන. ඒ නිසා හිත සිහියෙන් භාවනා අරමුණකට ගන්නවා කියන එක ලොකු සටනක්. ඒ සටන නීවරණත් එක්ක හිත ඇතුලෙන් කරන සටනක් තියෙන. ඒ නිසා කාලයක් අපි පුරුදු වෙන්න ඕනේ හුස්ම රැල්ලේ වෙනස්කම් හොයන්න නෙමෙයි. හුස්ම රැල්ලේ හිත පිහිටවන්න. කාලයක් යන හොඳට සිහිය පිහිටනකොට හුස්ම රැල්ල. අපි හැම වෙලෙම උත්සාහ කරනවා ආස්වාසයක් කරනකොට ආස්වාසයක් කියලා හොඳට මුළු හුස්ම රැල්ලම අපි කොහේ හරි හුස්ම ගැටෙන තැන අල්ල ගන්න. දැන් සාමාන්‍යයෙන් සමහරුන්ට මේ නාසයේ හුස්ම යනකොට මේ හුස්ම නාස් සිදුරු දෙක ළඟ දැවටෙනවා වගේ තේරෙනවා. සමහරුන්ට තේරෙනවා නාසයට ඇතුලෙන් වැදීගෙන යනවා වගේ තේරෙනවා. ඒ කොහේ හරි Tamanට උඩුතල ළඟින් කියනවා එක්ක මේ නාස් සිදුරු දෙක ළඟින් වෙන්න පුළුවන්. හුස්ම ගැටෙන තැනක් අපේ හිත පිහිටන්න පුළුවන් තැනක හිත පිහිටව ගන්න. පිහිටවගෙන අපි එතන ඒක තේරුම් ගන්නව නෙමෙයි. එතන වැදගත් වෙන්නේ හුස්ම රැල්ල. සෝ සතෝ අස්ස සති සෝ සතෝ පස්ස සති. සිහියෙන් ආස්වාස කරනකොට අපිට තේරෙන හුස්ම රැල්ලම ශරීරයට ඇතුල් වෙනවා. හුස්ම රැල්ලම පිට වෙනවා. ඔන්න ඕක විතරයි මුලදී අපි උත්සාහයෙන් පුරුදු කරා. එහෙම පුරුදු වෙන කාලයක් යයි. පෙරපින තියෙන කෙනාට පෙර සසරේ ආනාපාන සතිය වඩලා සසර පුරුදු තියෙන කෙනාට ওই භාවනාව පටන් අරගෙන දවස් දෙක යනකොට සංසාර පින මතුවෙනවා. සමහරව ඉන්නවා එක දවසෙන් සමාධියට ආපු අය ඉන්නවා. ඒ පෙර සසරේ භාවනා කරපු අය. සමහර අය අවුරුදු ගණන් භාවනා කළ සමාධියක් උපදව ගන්න බැරි වෙච්ච අය. හැබැයි උත්සාහ කරන්න ඕනේ. එහෙම භාවනා කරගෙන යනකොට සිහිය පිහිටනවා. එහෙම සිහිය පිහිටන්න දැන් හිත විසිරෙන්නේ නැහැ. වෙනදා වගේ හිත අරමුණු ඔස්සේ දුවන ගතිය ටික ටික අඩු වෙනවා. එහෙම අඩු වෙලා හිත පිහිටන්න දැන් Tamanටම දෙවනි පියවර සිහිය වැඩෙන්න ඊළඟට මොකද වෙන්නේ? දීගං වාස්ස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති. දීර්ඝ ආස්වාසයක් නම් දීර්ඝ ආස්වාසයක් කියලා පජානාති නුවණින් දැනගන්නවා එච්චරයි. දීගං වා පස්ස සන්තෝ දීගං පස්ස සාමීති පජානාති. දීර්ඝ ප්‍රස්වාසයක් නම් ඒ ප්‍රස්වාසයේ දීර්ඝ ප්‍රස්වාසයක් කියලා නුවණින් දැනගන්නවා එච්චරයි. රස්සං වාස්ස සන්තෝ රස්සං අස්ස සාමීති පජානාති. කෙටි ආස්වාසයක් සමහර ලාවට කෙටි හුස්ම වැටෙනවා. ඒ කෙටි ආස්වාසයක් හැටියට පජානාති නුවණින් දැනගන්න හිතෙන් දැනගන්න එච්චරයි. එතකොට රස්සං වා පස්ස සන්තෝ රස්සං පස්ස සාමීති පජානා. කෙටි ප්‍රස්වාසයක් වැටෙනකොට කෙටි ප්‍රස්වාසයක් කියලා දැනගන්න ඔච්චරයි. එතකොට දැන් කාලයක් සිහිය වැඩෙනකොට හුස්ම රැල්ලේ හිත පිහිටනකොට ඊළඟ පියවර හැටියට වෙනදට වැඩිය හුස්ම රැල්ලේ දැන් වෙනස්කම් දැනගන්න. ඉස්සෙල්ලා වෙනස්කම් හෙව්වේ නැහැ. ඉස්සෙල්ලා උත්සාහ කරේ හුස්ම රැල්ලේ හිත පිහිටව ගන්න විතරයි. දැන් අපි මොකද කරන්නේ? හුස්ම රැල්ලේ වෙනස්කම් තේරුම් ගන්න. දීර්ඝ ආස්වාස, දීර්ඝ ප්‍රස්වාස, කෙටි ආස්වාස, කෙටි ප්‍රස්වාස පජානාති කියන්නේ නුවණින් දැනගනිමින් හුස්ම රැල්ලේම හිත පිහිටවන. ඔහොම යනකොට මුළු හුස්ම රැල්ලම කයත් එක්ක බැඳී පවතින ආකාරي දැනෙනවා. එතකොට මුළු හුස්ම රැල්ලම අපිට තේරෙනවා. පටන් ගන්න තැන ඉඳන් සමහරවකට කියන මුල මැදාග බලනවා කියලා. එහෙනම් මුල මැදාග කියන්නේ හුස්ම දැන් ආස්වාසය පටන් ගන්න තැන ඉඳන් සම්පූර්ණයෙන්ම හුස්ම රැල්ලම අවසන් වෙන තැන දක්වාම ආස්වාසයක් කියලා සම්පූර්ණයෙන්ම තේරුම් ගන්නවා. ඒක කෙටිද දිගද කියන එකත් තේරුම් ගන්නවා. ප්‍රස්වාසෙත් සම්පූර්ණයෙන් මුළු හුස්ම රැල්ලම තේරුම් ගන්නවා. ඒකේ වෙනස්කමක් තේරුම් ගන්නවා. එහෙම භාවනා කරගෙන යනකොට හුස්ම රැල්ල ටික ටික සංසිඳෙනවා. හිත වැඩෙන්න හුස්මවල ගොරෝසු ගතිය අඩු වෙනවා.
ඒකට කියන පස්සම් බයං කාය සංකාරං අස්ස සිස්සාමිති සික්කති. පස්සම් බයං කාය සංකාරං පස්ස සිස්සාමිති සික්කති. කාය සංකාර කියන්නේ ආස්වාස ප්‍රස්වාස. මේ ආස්වාස ප්‍රස්වාස සංසිඳවමින් මම හුස්ම ගන්නවා හුස්ම හෙලනවා කියලා භාවනා කරගෙන යනවා. එහෙම කාලේ දැන් ওই මට්ටමට යනකොට හිත වැඩිලා සමාධි මට්ටමකට වැඩිගෙන එන අවස්ථාව. එහෙම වැඩිගෙන යනකොට හුස්ම සංසිඳෙනවා සැහැල්ලු වෙනවා. එතකොට ඊටාම හිමින් හුස්ම වැටෙන්නේ. සමහරුන්ට සිහිය අඩු නම් මොකද වෙන්නේ? හුස්ම නොදැනී යනවා. සමහර අයට තියෙන උපතින්ම ඒක උපතේ දුර්වලතාවය. සමහරුන්ට උපතින් සිහිය අඩුයි නුවණ අඩුයි. බුදුහාඳුරු පෙන්න මහණෙනි එහෙම කෙනෙකුට ආනාපාන සතිය පටන් ගන්න කියලා උපදෙස් දෙන්නේ නැහැ කියනවා ඉස්සල්ලා. එහෙම කෙනෙකුට සිහි නුවණ අඩුයි නම් එයා ආනාපාන සතියෙන් නෙමෙයි භාවනාව පටන් ගන්න ඕනේ. එයා ධාතු මනසිකාරේ, අසුභ භාවනාව, බුදුගුණ මනසිකාරේ, මෛත්‍රී භාවනාව, ඒ වගේ අරමුණු සිහි කර කර යන භාවනාවකින් යන්න ඕනේ. ආනාපාන සතිය අමාරුයි ලේසි නෑ. ඇයි අමාරු වෙන්න හේතුව? ඒකාරම්මනයි. ඒක අරමුණයි තියෙන්නේ. දැන් අපි අසුභය කියලා ගත්තොත් කේස් ගැන හිතනවා, ලොම් ගැන හිතනවා, නිය ගැන හිතනවා, දත් ගැන හිතනවා, දෙතිස් කුණුප කොටස් 32ක් ගැන එක එක හිතනවා. ධාතු මනසිකාරය ගත්තොත් පඨවි ධාතු, ආපෝ, තේජෝ, වායෝ කොටස් 42කට බෙද බෙදා බලන. මෛත්‍රී භාවනාවේදී අරමුණෙන් අරමුණට දිශාවෙන් දිශාවට සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා අරමුණෙන් අරමුණට හිත ගෙනියනවා. බුදුගුණ මනසිකාරයේදී අරහම් බුදුගුණය ගැන අරමුණෙන් අරමුණට හිතනවා, සම්මා සම්බුදු බුදුගුණය ගැන හිත පුරුදු අරමුණෙන් අරමුණට දුවන්න. හිතේ ස්වභාවයට අනුව අපි කුසල අරමුණක් තුල පාලනයක් තුල අපි අරගෙන යෑමක් කරන්න. එහෙම අරගෙන යන්න හිත ඒකට කැමතියි. හැබැයි දුවන හිතක් එකපාරට ගෙනහල්ලා එක තැන තියෙනකොට ඒක අමාරුයි. ආනාපාන සතියේදී තියෙන්නේ හුස්ම දිහාම බලාගෙන එකම අරමුණයි හුස්ම දිහාම බලාගෙනම හිත ඉන්න ඕන. ඒ නිසා අනිත් භාවනාවල වලට වැඩි ආනාපාන සතිය පටන් ගන්නකොට අමාරුයි. හැබැයි පෙර සසර පින තියෙන කෙනාට ලේසි. ආනාපාන සතිය වඩන්න අපහසු නම් වෙන භාවනා ක්‍රීපයක් කාලයක් වඩලා සිහිය ඒකෙන් වැඩිලා ආනාපාන සතියට එන්න පුළුවන්. එතකොට ඔය මට්ටමට හිත වැඩිලා නම් එයා මොකද කරන්නේ? දැන් එතනින් එහාට කය සැහැල්ලු වෙනවා. හුස්ම සංසිඳෙනකොට සංසිඳෙන හුස්ම තුල හිත පිහිටනකොට ඒ හුස්ම සංසිඳෙනවත් එක්කම කය සැහැල්ලුවක් දැනෙනවා. කය සැහැල්ලු වෙනකොටම පස්සම් බයං කාය සංකාරං අස්ස සිස්සාමිති සික්කති. කාය සංකාර සංසිඳවමින් හුස්ම රැල්ල සංසිඳවමින් මම ආස්වාස ප්‍රස්වාස කරනවා කියලා යා සැහැල්ලු බවට නොඇලී කායික සැහැල්ලු භවයේ සැපයක් තේරුම් ගනිමින් හුස්ම රැල්ලේම හිත පිහිටවාගෙන ආස්වාස ප්‍රස්වාස කරන. ඒ දැනෙන සැපයත් එක්කම සුඛිනෝ චිත්තං සමාධිය. ඒ සැපයත් එක්කම හිත එකඟ වෙලා සම්පූර්ණයෙන්ම ඒකාග්‍රතාවයක් තුල හුස්ම රැල්ලෙන් හිත සමාධියකට එනවා. ඔහොම තමයි ආනාපාන සතියෙන් හිත සමාධියකට වඩා ගන්න තියෙන්නේ. ඒක ලේසි නෑ. බණ අහගෙන ඉන්නව තරම් ලේසි නෑ. කරන්න ගියාම අමාරුයි. ඒ නිසා හැබැයි මේ අමාරු දේ කරලා ජයගත්තයි හිටියද නැද්ද? එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි. 100,000 ගණන් කෝටි ප්‍රකෝටි ගණන් මේ බුද්ධ ශාසනය තුල ඒ අමාරු දේ ජයගත්තා. එහෙනම් අපිට පේනවා දෙයක් අමාරු වුණාට ඒ අමාරු දේ පුරුදු කරොත් ඒක අපිට පුරුද්දක් හැටියට බලවත් කරගන්න පුළුවන්. කොතනින් හරි පටන් ගන්න ඕනේ. ඉබේ වැඩෙන්නේ නැහැ. නිකන් අපි ඔහි වයසට යන්න හැමදාම හුස්ම ගන්නවානේ කියලා එහෙම හුස්ම රැල්ල වැඩෙන්නේ නැහැ හිත. ඉබේ වැඩෙන්නේ මොනවද? නියපොතු වැවෙනවා. කොණ්ඩේ වැවෙනවා. ඒවනේ වැඩෙන්නේ නේ. වෙන මොකුත් නැහැ ඉබේ වැවෙන දේවල්. සිහිය කියන එක උත්සාහයෙන් වීරියෙන් සතර සතිපට්ඨානෙ වඩලා විශාල වීරියකින් පුරුදු කරගත යුතු දෙයක්. ඒ නිසා මේ කායානුපස්සනාවේ පළවෙනිම කොටස තමයි ආනාපාන සති කොටස. ඒක පුරුදු කරගන්න දක්ෂ වෙන්න. ඉතින් එහෙම පුරුදු කරගන්න කෙනාට ටික ආනාපාන සති භාවනාවෙන් හිත දියුණු කරගෙන ධර්මාවබෝධයකට යා ගන්න පුළුවන්. මොකද හැම බුදු කෙනෙක්ම දේශනා කරන අවිදහිත දේශනා, අත් නොහැර දේශනා කරන දේශනාව. දැන් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම අතර පටන් ගන්නෙම සතර සතිපට්ඨානෙ.
සතර සම්‍යක්ප්‍රධාන වීරිය වැඩෙන්නේ සතිපට්ඨානෙ තුලයි අකුසල් ප්‍රහාණය කළා කුසල් වඩන්න තියෙන්නේ. සතර ඊර්ධිපාද ගැන කතා කරනකොටත් ඊර්ධිපාද වැඩෙන්නේ සතිපට්ඨානෙ තුලමයි. ඊළඟට පංච ඉන්ද්‍රිය ධර්මවල තියෙනවා සති ඉන්ද්‍රිය. පංච බල ධර්මවල තියෙනවා සති බලං. සප්ත බොජ්ජංග ධර්මවල තියෙනවා සති සම්බොජ්ජංගේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙනවා සම්මා සති. ඔය හැම තැනම සිහිය නැතුව කිසිම ධර්මාවබෝධයකට හිතක් වඩන්න බෑ. ඒ නිසා ධර්මය අවබෝධ කරගන්න නම් අනිවාර්යයෙන්ම හිත දියුණු කරගත සතිපට්ඨානෙම වැඩි යුතුයි. ඒ පිණිස ඔබ හැම දිනාටමත් ධර්ම ශ්‍රවණය කරන සියලු දිනාටමත් මේ උතුම් සතර සතිපට්ඨානෙ දියුණු කරගෙන ධර්මයම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා 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 කියලා ආශිර්වාද කරමි. පින්තුනි ධර්ම ශ්‍රවණයෙන් රැස් කරගත් සියලු පින සියලු දෙවියෝ සාදුකාර දිදී මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය අසයිසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ සසර දුකින් අත මිදේවා උතුම් නිවනටම පත්වේවා කියලා සාදු කියලා පින්. ඒ වගේම සියලු දෙනාගේම මව්පියන් දූ දරුවන් ඥාතීන් හිත මිත්‍රාදීන් සුජීවත්ව ඉන්න හැම දෙනාම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. කායික මානසික නිදුක් නිරෝගී භාවය ඇති වේවා. තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාද රැකවන සැලසේවා. ඒ වගේම කල්යාණ මිත්‍රයන් හැම දෙනාටමත් සීල සුවරණේ නිර්මාතෘ ගලිගමේ ඥානදීප ස්වාමින් වහන්සේට අපටත් ආශිර්වාද කරනවා. ඒ වගේම මේ පිම්බිමේ වැඩ ඉන සීල ස්වාමින් වහන්සේලාටත් ඒ වගේම මේ හැම දෙනාටමත් උතුම් ධර්මාවබෝධයේ පිණිස මේ පින උපකාර වේවා කියලා ආශිර්වාද කරනවා. ඒ වගේම මේ නාලිකාව වේ සියලු දෙනාටමත් ආශිර්වාද කරන ගම විශේෂයෙන්ම මීට වසර 11කට පෙර ලංකාවේ ඉස්සල්ලාම බෞද්ධ නාලිකාවක් හැටියට ධර්ම ප්‍රචාරයේ පිණිස බෞද්ධ නාලිකාව ආරම්භ කරලා විශාල ධර්ම ප්‍රචාරයක් සිදු කරලා හදිස්සියේ රෝගාතුර වෙලා අපවත් වී වදාළ පූජනීය දරණාගම කුසල ධම්මනායක මාහිම්පාණන් වහන්සේ සාදුකාර දිදී මේ පින් අනුමෝදන් වෙත්වා. උන්වහන්සේගේත් පරලොව ජීවිතයේ සැපවත් වේවා සුවපත් වේවා. උන්වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් ධර්මාවබෝධයේ පිණිසම මේ පිනත් උන්වහන්සේට ආශිර්වාදයක් ප්‍රාර්මිතාවක්ම වේවා කියලා පින් දෙමු. ඒ වගේම බුද්ධ ශාසනයට රටත් දයත් ආරක්ෂා කරන පූජනීය මහා සංඝ රත්නයටත් මේ පින ආශිර්වාදයක්ම වේවා කියලා ආශිර්වාද කරන සියලු රණවිරුවන්ට රට දය ආරක්ෂා කරගත් අතීත රජදරුවන්ගේ පටන් සියලු රණවිරුවනුත් මිය පරලොව ගිය සියලු රණවිරුවන් ඒ වගේම ඒ හැම දෙනා විශේෂයෙන් මේ පින්වතුන් සිහිපත් කරගන්න ඔබ නමින් මිය පරලොව ගිය වර්ග පරම්පරාගත සියලු සංසාරගත ඥාතීන් සාදුකාර දිදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ ඥාතීන්ගේත් පරලොව ජීවිත සැපවත් වේවා සුවපත් වේවා සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා පින් දෙන්න. ඒ වගේම සියලු දෙනාටම කලම්බ ටෙලිවිෂන් රූපවාහිනී නාලිකාවේ ඒ සෑම සියලු දෙනාටමත් මේ සදහම් විකාශය ඔස්සේ මේ වැඩසටහන් බලන නරඹන බණ අහපු ඔබ හැම දෙනාටමත් අද මැදිරියට එකතු වෙලා මේ ධර්ම දානමේ පින්කම සිදු කරන්න සම්බන්ධ වෙච්ච හැම දෙනාටමත් මේ පින ඔබ හැම දෙනාමත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. හැම දෙනාටම ධර්මාවබෝධයේ පිරිසම මේ පින උපකාර වේවා. සියලු දෙවියෝ සාදුකාර දී මේ පින් අනුමෝදන් වෙලා දෙවියන්ගේත් පිහිට රැකවරන ආශිර්වාදය මේ හැම දිනාටම ලැබේවා 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 කියලා ආශිර්වාද කරමු. ඔහොම ඇඳගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු. හැම දිනාම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා. හැම දිනාටම තෙරුවන් සරණයි.